ආයිබෝන් ඔබ සැමට අද ඉතාමත්ම ආලෝකමත් දවසක් ඉරේලිය ස්ටැෆර්ඩ් නගරේ පුරාම වැටිලා තියෙනවා. අපි මේ ඉන්නේ ස්ටැෆර්ඩ් නගර මැදේ තියෙන උද්‍යානයේ. මේ උද්‍යානයේ ජලපාරක්, ලස්සන පක්ෂීන්, ඒ වගේම ලස්සන පරණ ගොඩනැගිලි කීපයක්ම තියෙනවා. මේ ඉරේලිය දැක්කාම මට මතක් වුණේ මේ විටමින් D. ඕනම කෙනෙකුට මතක් වෙනවා විටමින් D. මොකද අපි මේ යුරෝපයේ මේ රටවල් වලට ඉරේලිය වැටෙන හුඟක් අඩුයි. ඉරේලිය වැටෙන වෙලාවට අපිට ලැබෙන ලොකුම දේ තමයි විටමින් D. ඉතින් මේ විටමින් D සමග යම්කිසි සම්බන්ධතාවයක් ඇති විෂයක් සම්බන්ධව අද ඔබ සමග මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මගේ මේ කොෆි බ්‍රේක් එකකින් නැත්නම් කෝපි විරාමයෙන්. මේ දවස්වල අපි නිතරම කතා කරපු විෂය තමයි මේ COVID-19 කොරෝනා වෛරස් ආසාදන සම්බන්ධව. සමහර විට ඔබ මාධ්‍ය මගින් දකින්නට ඇති මේ COVID-19 සඳහා විටමින් D බලපාන ආකාරය සම්බන්ධව නොයෙකුත් ආකාරයේ පර්යේෂණ මේ දිනවල මාධ්‍යවල ඒ වගේ ප්‍රතිඵල පළවෙමින් පවතිනවා. නොයෙකුත් මතවාද ඉදිරිපත් වෙමින් පවතිනවා. ඇත්තෙන්ම විටමින් D හා ආසාදන, විශේෂයෙන්ම මේ ශ්වසන මාර්ගයේ ආසාදන සම්බන්ධව ඉතාමත්ම ළඟින් යන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ විටමින් D බහුල අයට නැත්නම් විටමින් D වලින් ශරීරය සංතෘප්ත අයගේ ශ්වසන මාර්ගයේ ආසාදන සෑදීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. මේ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරපු විද්‍යාඥයන්ට දැනගන්නට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස් ආසාදනය සහ විටමින් D අතර ඇති සම්බන්ධතාවය. උදාහරණයක් හැටියට මම මීට ඉහතදී මගේ වීඩියෝ එකක් සඳහන් කළා. විටමින් D බහුල වීම නිසා නිරක්ෂයට ආසන්න රටවල් වල කොරෝනා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව නැත්නම් මරණ අනුපාතය 100ට ගණනක් නැත්නම් දශකයක් 100න් ගණනක් 100ට ගණනක් හැටියට සඳහන් කරද්දී නිරක්ෂයෙන් ඈත්වීමට නැත්නම් යුරෝපයේ දෙසට හෝ නිරක්ෂයෙන් පහළ දෙසට ගමන් කරන අවස්ථාවලදී කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවේ පර්සන්ටේජ් එක දශකාගය එන්ඩ වැඩි වෙනවා. උදාහරණයක් හැටියට කොරෝනා නිසා ඉතා දරුණු ලෙස රෝගාතුර වුණු රෝගීන් දැඩි සත්කාර ඒකකයේ පසුවන අය සම්බන්ධව පරීක්ෂණ කරලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. මේ විටමින් D දුබල අය තමයි ගොඩාක් කොරෝනා නිසා ඉතාමත්ම දරුණු ලෙස ආසාදනයට පත්වෙලා මරණයට පවා පත්වෙන්නේ කියලා. මේ ස්ටැෆර්ඩ් නගරය එංගලන්තයේ තියෙන ඉතාමත්ම ලස්සන නගරයක්. ලන්ඩන් වල ඉඳලා 140ක් විතර දුරින් උතුරු දෙසට තමයි මේ නගරය පිහිටලා තියෙන්නේ. එංගලන්තයේ බොහෝ නගරවල රෝහල්වල මම සේවය කළා. නමුත් මේ ස්ටැෆර්ඩ් නගරයේ කවුන්ටි නැමැති කුඩා රෝහලේ සේවයට කෙටි කාලයකදී පැමිණි අවස්ථාවේ මේ නගරයේ සුන්දරතාවය දැකලා තමයි මම මේ නගරේ පදිංචි වීමට තීරණය කරගත්තේ. බලමු ශරීරයට විටමින් D ලැබෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන් දන්නවා දැන් මම ඉතින් සඳහන් කරපු විදිහට සූර්යාලෝකයේ හැම මත ප්‍රතිපිට වීමත් සමග हमें at 7 hydroxycholesterol කොලෙස්ටරෝල් මගින් විටමින් D නිෂ්කාරණය කිරීමේ කාර්යය ආරම්භ කරනවා. මේ විටමින් D ශරීරයේ අක්මාව සහ ශරීරයේ වකුගඩු යන ඉන්ද්‍රියන් හරහා ගමන් කිරීමෙන් පසු තමයි සක්‍රීය විටමින් D වලට පත් වෙන්නේ. ඒ එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි අපිට පුළුවන් මේ විටමින් D ආහාරයක් වශයෙන් ලබා ගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලන් දන්නවා මේ මත්ස්‍ය තෙල් වල විටමින් D
ඒකම විටමින් D කෘත්‍රිම අපිට පෙති නැත්නම් කැප්සියුල්ස් වශයෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. ශරීරයට විටමින් D ලැබෙන ක්‍රම දෙකක් අපිට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි හිරු එළිය. අනිත් එක තමයි කෘත්‍රිමව අපිට ආහාරයක් වශයෙන් විටමින් D ශරීරයට ලබා ගන්නට පුළුවන්. මේ විටමින් D චක්‍රීය විටමින් D බවට පත්වීමට ශරීරයේ එක්කෝ විටමින් D යන්න ඕන ආත්මාව සහ වක්කඩු හරහා තවත් එක මාර්ගයක් තියෙනවා. ඒ නම් අපේ T lymphocytes එහෙම නැත්නම් අපේ ආරක්ෂිත රුධිර පද්ධතියේ ඇති එක්තරා ආරක්ෂිත සෛල සමූහයක් හරහා මේ විටමින් D ගමන් කිරීමෙන් පසු සක්‍රීය විටමින් D බවට පත් වෙන්නට පුළුවන්. ඒ ආරක්ෂිත සෛල හරහා ගමන් කිරීමේදී සක්‍රීය විටමින් D සාධන අවස්ථාවේදී නිකුත් වන එක්තරා රසායනික ද්‍රව්‍ය දෙකක් මගින් වෛරස් විශේෂයෙන්ම වෛරස් වැනි රෝගකාරක නාශක රසායනික ද්‍රව්‍යයක් ස්‍රාවය වෙනවා. ඔබ සැම මේ විටමින් D කියන්නේ විටමිනයක් හැටියට දැනගෙන හිටපු බව මට විශ්වාසයි. පුංචි කාලේ ඉඳලා සෞඛ්‍ය පාඩම් වල මේ සම්බන්ධව ඔබ ඉගෙන ගන්නට ඇති. නමුත් මේ විටමින් D කියන්නේ එක්තරා ජාතියක හෝමෝනයක් කියලා සමහර විට ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති. විටමින් D විටමිනයක් හැටියට කටයුතු කරනවා වාගේම ඒ හෝමෝනයක් හැටියටත් කටයුතු කරනවා. දැන් අපි බලමු ශරීරයේ විටමින් D අඩු කාගේද කියලා. උදාහරණයක් හැටියට ඉරේලිය අඩුවෙන් පතිත වෙන යුරෝපා රටවල් වල සහ නිරක්ෂයෙන් ඈත සිටින රටවල් වල ජනතාවට විටමින් D අඩුයි. ඒකම නිතර ගේ ඇතුළට වෙලා ඉන්න නැත්නම් ඉරේලියෙන් ආවරණය වෙලා ආයතන හෝ ගෙවල් වලටම වෙලා ඉන්න අයට ශරීරයට ඉරේලිය අඩුවෙන් වැටෙන අයට විටමින් D අඩුයි. ඒ වගේම රෝගී තත්ත්වයන් යටතේ ඇඳට වෙලා ඉන්න අයට විටමින් D අඩුයි. ඒ වගේම වයසට යෑමේදී විටමින් D නිස්කාරණය කිරීමේ සම්භාවිතාවය අඩුවීම නිසා සහ නොයෙකුත් අනෙකුත් ශරීරයේ දුර්වලතාවයන් නිසා විටමින් D අඩු විය හැකි සමහර අයගේ. ඒකම ආහාරයේ විටමින් D සහිත සංඝටක අඩුවෙන් ඇති අයගේ විශේෂයෙන්ම ඔය චීස් වැනි නැත්නම් සත්ව නිෂ්පාදනවල සත්ව තෙල් කිරි ඒ වගේ ආහාරයට නොගන්නා අයගේ විටමින් D ශරීරයේ සාන්ද්‍රතාවය ඊට අඩුයි. ඒකම ස්ථූලතාවය ඇති අයගේ විටමින් D බයෝ අවైలබිලිටි එක ඒ කියන්නේ ජෛවමය පරිවෘත්තීය කටයුතු සඳහා විටමින් D සුලභතාවය ශරීරයේ අඩුයි. ඒකට හේතුව තමයි මේ විටමින් D මේදේ ෆැට් සොලියබල් විටමින් එකක්. මේදේ තෙල් වල දිය වෙන විටමින් එකක්. ඇඟේ තෙල් තත්ත්වය වැඩි අයගේ ස්ථූල අයගේ විටමින් D ඒ මේදේ දිය වෙලා තියෙන නිසා රුධිරයේ විටමින් D සාන්ද්‍රණය අඩුයි. ඔයගොල්ලන්ට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති ඇයි ස්ථූලතාවයත් එක්ක මේ COVID-19 සම්බන්ධ වෙලා තියෙනවා. ස්ථූල අයට COVID-19 ආසාදනය හැදුනහම මරණය ගෙනීමේ සංඛ්‍යාව නැත්නම් මරණය අත්වීමේ ඉරණම අත්වීමේ සම්භාවිතාවය ඉතා වැඩි. ඒකට එක හේතුවක් තමයි ඔවුන්ගේ ශරීරයේ මේ විටමින් D වල ජෛව බයෝ අවైలබිලිටි එක අඩුවීම. මේ සඳහා ප්‍රතිකාරයක් හැටියට අපිට නිර්දේශ කරන්නට පුළුවන් දිනපතා යම් කිසි ප්‍රමාණයක් විටමින් D ශරීරයට ලබා ගැනීම. උදාහරණයක් හැටියට ජාත්‍යන්තර ඒකක අපි කියනවා ඉන්ටර්නැෂනල් යුනිට්ස් 2000 අතර ප්‍රමාණයක් දිනකට වරක් යම් අයෙකුට ලබා දෙන්නට පුළුවන් නම් ඔහුට ශ්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමේ සම්භාවිතාවය
ඉතාමත්ම වැඩි ප්‍රමාණයකින් එසෙත් නැත්නම් 34ක පමණ ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි බව විද්‍යාත්මක දත්තයන් සමග සංසන්දනය කරලා ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මට නිර්දේශ කරන්නට පුළුවන් ඔබ සැමට විටමින් D දිනපතා යම් මාත්‍රාවක් ලබා ගන්නට පුළුවන් නම් ඒ ඉතාමත්ම හොඳ කටයුත්තක්. නමුත් ඔබට විටමින් D ලබා ගැනීම විද්‍යාත්මකව සහ සෞඛ්‍ය විද්‍යාත්මකව නුසුදුසු බවක් තියෙනවා නම් බොහොම කලාතුරකින් එහෙම දේවල් වෙන්න පුළුවන්. මොකද විටමින් D අධි පෝෂණය තියන අය ඉන්න පුළුවන්. ඒ වගේ අයට එය ශරීරයට උවමනාට වඩා ලබා දීමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා විටමින් D මාත්‍රාවක් දිනපතා ලබා ගැනීමට පුළුවන් නම් COVID-19 පමණක් නොවේ ඒ හා සමාන අනෙකුත් ශ්වසන මාර්ගයේ ආසාදන වලින් වැළකී සිටීමට ඊටාම හොඳ ක්‍රමයක් හැටියට ඒක මට සඳහන් කරන්න පුළුවන්. විටමින් D සම්බන්ධව ඊටා ගැඹුරෙන් එහි රසායනික ක්‍රියාකලාපයේ සහ එහි ඇති සංඝටකවල මේ වෛරසයට විරුද්ධව ක්‍රියා කිරීමේ ස්වරූපය සම්බන්ධව මම ඊටා ගැඹුරින් මගේ මීළඟ ඉංග්‍රීසි මාධ්‍යයේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනවා. යම් අයෙක් ඉන්නවා නම් ඒ ගැන වැඩිපුර හදාරන්නට ආසා කරුණාකරලා මගේ මීළඟ වීඩියෝ බලන්න. ඔබ සැමට සුබ දවසක්.